පටන් ගමු පුතේ පන්තිය. හැමෝටම ආයිබෝන් සුබ සන්ධ්‍යාවක්. මුලින්ම කියන්න ඕන පණිවිඩය තමයි මගේ WhatsApp group එක hack වෙලා තියෙනවා. WhatsApp එක hack වෙලා තියෙනවා. ඒ නිසා account එක hack වෙලා තියෙන නිසා ඒකේ මුකුත් කරගන්න බැරි වෙලා තියෙනවා මේ වෙලාවේ. ඒ නිසා මේ Facebook සමාගමෙන් ඕක සම්පූර්ණ මේන්ටේන් වෙන්නේ. ඒගොල්ලෝ දැනුවත් කරලා දැන් ඒකට අදාළව කටයුතු කරගෙන යනවා. බොහෝ දුරට තව දවස් දෙකක් විතර යනකොට ඒකේ යලි තිබූ තත්ත්වයට ගන්න පුළුවන් වේවි කියලා අපි විශ්වාස කරනවා. ඒක ගන්න තමයි උත්සාහ කරන්නේ. ඒ තාක්කල් අපිට පන්ති වැඩ ටික කරගෙන යන්න එපා. දැන් ඔයාලට අද පන්තියට අදාළ තොරතුරු දුන්නේ මේ අඳුරන ළමයි හර අනුරාධපුර ළමයිට නම් මම කසුන්ට කතා කරලා කිව්වා. මොකද අනුරාධපුර ළමයිගේ group එකේ කසුන් මම ඇඩ්මින් දාලා තිබුණ නිසා. කුරුණෑගල group එකේ ඇඩ්මින් දාලා හිටියේ කවුද කියලාවත් මට මතක නැහැ කියන්න දෙයක්. මොකද මේ ඇඩ්මින් දාලා තිබුණත් තේරුමක් නැහැ. group එක පිට ගිහිල්ලා ඉවරයි හැක් වෙලා තියෙන නිසා account එකම එතනින් හැක තේරුමක් නැහැ මේන්ටේන් කරන්න. වාරිපල ළමයිටත් මම ළමයි හරහා තමයි දැනුම් දුන්නේ දැන් link එක එව්වේ. ඒ වගේම අලුත් group එකකට join වෙන්න කියලා වෙලා ඇති අලුත් number එක අලුත් account එකකට. ඒ නිසා පන්ති උරුණාට පස්සේ හැමෝම ඒ WhatsApp group එකට join වෙන්න. වාරිපල කුරුණෑගල අනුරාධපුර හැමෝම මේ link එකේ join වෙන්න group එකට. ඒ group එකේ හැමෝම 2022 ළමයි ඉන්න ඕනේ. තුනක් නෙමේ තනි group එකක් ආයතන තුනක් නැහැ තනි group එකක් හදලා තියෙනවා. ඔක්කොම මේකට සම්බන්ධ වෙනවා. හරිද? අද අනිවාර්යෙන් සම්බන්ධ වෙනවා. මොකද හෙට පන්තියේදී link එක ඒ group එකට තමයි වැටෙන්නේ. මට ආයෙ ළමයි හොයවා කියන්න විදියක් නැහැ මේමයි කියලා. හැමෝටම දැනුම් දුන්නේ ඒක. පොදුවේ හැමෝටම දැනුම් දීලා තියෙනවා. අද පන්තිය ආපු නැති ළමයෙක් ඉන්නවනම් ඒ යාළුවන්ටත් කියන්න. හරි. මට කියන්න ඕන මේක. දෙවෙනි පණිවිඩය තමයි පළවෙනි එක ඕක. දෙවෙනි එක අනුරාධපුර නිබන්ධන නොගත්ත ළමයි නිබන්ධන ගන්න. මේ මාසෙට අදාළ නිබන්ධන නිකුත් කරලා ගන්න. එතකොට මේ පාඩමේ තව චුට්ටයි තියෙන්නේ. මේක කරලා ඉවර වෙලා මේකේ ගණන් හදන්න පටන් ගන්නවා. දැන් අද මම ගණන් හදනවා. ඒතර හෙටත් ගණන් හැදෙනවා. ඊට පස්සේ සතියේ ඉඳන් මම කරන්න පටන් ගන්නවා බැංකු සැසඳුම් අඟහරුවාදට බදාදට මේකේ ගණන්. සති දෙකක් විතර යනකොට මේකේ ගණන් ඉවර වෙනවා. අඟහරුවාද බැංකු සැසඳුම් පාඩම යනවා. ඒතර බදාදා මේකේ ගණන් ටික ඉවර වෙච්ච ගමන් මේ පාඩමට දාලා ගණන් තව පේපර් එකක් දීලා තියෙනවනේ. ඒක ටිකක් ඉවර වෙච්ච ගමන් මම පටන් ගන්නවා මේ මාසෙ මේ අලුතෙන් දෙන නිබන්ධනය. ලබන මාසේ 10 වෙනිදා ලබන මාසේ 15 වෙනිදා වෙනකොට අනිවාර්යයෙන්ම ලබන මාසේ 15ට කලින් මම මේ පාඩම පටන් ගන්නවා. මොකද්ද පාඩම? LKS 16 කියලා අලුත් පාඩම. ඒක අමාරු පාඩමක්, ඒක අමාරු පාඩමක්. ඒක ලබන මාසේ 10න් පස්සේ මම පටන් ගන්නවා. 10 15 අතර එන සතියේ පටන් ගන්නවා. ඊට කලින් මේ පාඩම ඉවර වෙනවා. එතන මේ පාඩම කොහොමද එච්චර ඉක්මනට ඉවර වෙන්නේ? දැන් මේක අමාරු ටික ඉවරයි. දැන් තියෙන ගණන්. අද මම ගණන් දෙකක් හදනවා. මම උපරිම උත්සාහ කරනවා අද ගණන් දෙකක් හදන්න පැයකමාරක් තියෙනවා මට ආත වෙනකම්. මම පැයකමාරට ගණන් දෙකක් හදන්න උත්සාහ කරනවා. හිතමු අද පළවෙනි ගානින්ද ගණන් එකයි හදුවේ කියලා. හෙට පන්තියේදී මම දෙන්නේ රෙකෝඩින් එක. හෙට ලයිව් ක්ලාස් එක නෙමෙයි තියෙන රෙකෝඩින් එකක් තියෙන්නේ. හැබැයි ඒක හවස 5ට තියෙනවා සුපුරුදු පරිදි. හරිද? හෙට හවස 5 ඉඳන් 7 වෙනකම් සුපුරුදු පරිදි තියෙනවා. හැබැයි ලයිව් නෙමෙයි. මම රෙකෝඩින් එකක් දීලා තියෙන්නේ. හැමෝම එතකොට බලන්න ඕනේ මේ වෙලාවට ඇවිල්ලා. ඒකේ තියෙන්නේ ගණන් හදන එක. එතකොට මේ පාඩමට දාලා මේ ගණන් හදන ගොඩක් වීඩියෝස් තමයි දෙන්නේ හේතුව ඔයාට ඒවා ආයෙ බලන්න ඕන නිසා. හරිද? මම එහෙම තමයි ප්ලෑන් කරේ. මොකද නැත්තම් අද මම මේ ගාන හදනවා ආයෙ මේක බලා ගන්න බැරි වුණොත් වැඩක් නෑ. හරිද? ඒ නිසා හොඳට මහන්සි වෙන්න. ඒතර දැන් හෙට විභාගයක් තියන්න බලාපොරොත්තු වෙලා හිටනවා. ඒකට 29 නැත්තම් තිය අනිවාර්යෙන් තියනවා කියලා. දැන් ඒක තියන්න වෙන්නෙත් නැහැ. ඒක තියාගන්න විදියකුත් නැහැ. මොකද ඒක සම්පූර්ණ එක්සෑම් එක මේන්ටේන් කරන්නේ WhatsApp එක හරහා. Google ඕගොල්ලෝ පේපර් එක ලිව්වට Google කියලා පේපර් එක ලිව්වට ඒක සම්පූර්ණ මම මේන්ටේන් කරන්නේ WhatsApp එකේ. හොඳට මට හැක් වෙලා තියෙන WhatsApp එකත් එක්ක බෑ මුකුත් කරන්න. අලුත් WhatsApp එකෙන් ඕක කොහොමත් කරන්න බෑ. ඒ නිසා හෙට එක්සෑම් එක නැහැ. හරිද? හැබැයි වැඩි දවසක් යන්න එක්සෑම් එක තියෙනවා. මට හරියට දැන් දිනේ කියන්න බෑ මොකද මේ වැඩ ටික එක හරියට හදාගන්න බෑ. මොකද ඔක්කොම වැඩ හිර වේගන ආවේ. ඊයන්ගේ විදිහට වැඩ හිර නොවි අදා යන්න පුළුවන් වුණා. හරිද? මේ එනිසා අනිත් එක මේ කලින් group එකෙන් අයින් වෙන්න ඕනේ නැහැ. හැක් එක හැක් වෙලා තියෙන එක ඉවත් වෙලා නිවැරදි වෙලා account එක ආයෙ හැදුනාට පස්සේ
ඒ account එක තමයි මේ ඒ account එක සුපුරුදු number එක ඒ WhatsApp number එක මම පුළුවන් තරම් try කරන්න ගන්න. ඒක maintain වෙනවා. ඒක ඉවත් කරන්න බැරි නිසා. ඒ නිසා ඒ group එකෙන් කවුරුත් ඉවත් වෙන්න එපා. ඒකේ ඉන්න. తాවකාලිකව මේ අලුත් group එකක් හදලා තියෙනවා. මේක తాවකාලික group එකක් කියලා මතක තියාගන්න. తాවකාලික එක දවසක permanent එකක් වෙන්න පුළුවන්, ස්ථිර වෙන්න පුළුවන්. හැබැයි මේක తాවකාලිකයි. ස්ථිර එකක් වෙනම තියෙනවා. හරිද? හරිද? right. එතකොට දැන් WhatsApp එකට අලුත් number එකක් WhatsApp අලුත් group එකේ අලුත් number එකක් තියෙනවා මගේ. ඒකට තමයි ඕගොල්ලෝ දාන්න ඕන ප්‍රශ්න අහනකොට ඕනම එකක් ප්‍රශ්න අහන්න. එතකොට දැන් අනිත් කාරණේ අපි ඊයේ නිබන්ධන තැපල් කරා ගොඩක් ළමයිට. හැබැයි කියන්න ඕනේ මේ පහුගිය සිකුරාදා ඒ කියන්නේ 23 වෙනිදාගේ ඉඳන් මුදල් තැන්පත් කරපුවා ඉන්නෝනේ. මේ මාසේ 23 වෙනිදා ඉඳන් කුරුණෑගල වාරිපොළ පන්තිවල යම් කිසි කෙනෙක්. දැන් වාරිපොළ නම් ආයතනයට අවිලා ගත්තේ. කුරුණෑගල ළමයි විශේෂයෙන් 23 වෙනිදාගෙන් පසු මුදල් තැන්පත් කරලා මේ අද කතා කරන මොහොත දක්වා මුදල් තැන්පත් කරලා ස්ලිප් එක අර කලින් WhatsApp එකට එපු ළමයි කරුණා කරලා විස්තර ටික ආයෙ එවන්න ඕනේ. මොකේද? මේ අලුත් WhatsApp group එකේ තියෙන මගේ නම්බර් එකට private message එකක් දාන්න වෙනදා වගේ. මොකද ඒගොල්ලන්ට නිබන්ධන තාම යවා ගන්න බැරි වුණා. පෙරේදා රෑ තමයි හැක් වුණේ. ඊය දවසම ගත කරාවක හදන්න මුකුත් තොරතුරු ගන්න බැරි වුණා. මොකද අපි ඊයේ නිබන්ධන තැපල් කරන්නේ සම්දන් ඉරිද වෑණි මුකුත් කරන්න. සඳ බාර දෙන්න ඔක්කොම කරන්න. බලද්දි මුකුත් කරගන්න විදියක් නැහැ හැක් වුණ නිසා. ඒ නිසා ඊයේ තොරතුරු නැහැ 23 වෙනිදාගෙන් පස්සේ මුදල් තැන්පත් කරපු දරුවන්ගේ මේ වෙනකම්. ඒ නිසා කරුණාකරලා ඒ ටිකේ නම්බර් එකට දාන්න නිබන්ධන ටිකේ වන්න ඕන නිසා. හරිද? මගේ අලුත් නම්බර් එක මොකක්ද කියලා අහනවා. අලුත් නම්බර් එක කියන්න දෙයක් නැහැ. ඒක ගිහිල්ලා බලන්න WhatsApp group එකේ අයම් මම ඉන්නවා. හරිද? 071 නම්බරයක් තියෙන්නේ. 0717යි 79යි 74යි 76 කියන එක. ඒක වා ගන්න පුළුවන්. හරිද? පන්ති වුණාට පස්සේ ඕන නම් group එකට message එකක් දාන්නම් මගේ නම්බර් එකෙන්. එතකොට හැමෝම මේක save කරලා තියාගන්න. ඒක අලුත් නම්බර් එකක් නෙමෙයි අතර මේක හද්ද පරණ නම්බර් එකක්. ඒක පරණ නම්බර් එක මම කැම්පස් ඉන්න කාලේ ගත්ත නම්බර් එකක්. ඒක තාමත් පාවිච්චි වෙනවා. ඒකේ WhatsApp එක හැදුවේ අද හැදුවේ. හරිද? right. පාඩමට එනවා. පාඩමේ ඉන්නේ ගානට. ගාන කියන්නේ 87 වෙනි ගාන. දැන් 87 වෙනි ගාන හොඳට කියවලා බැලුවොත් ඒකේ තියෙනවා පහත සඳහන් වන්නේ 2023 3 දිනේ අවසන් වර්ෂය සඳහා ආනන්ද පෙරේරාගේ ව්‍යාපාරයේ ශේෂ පිරික්සුම. හරිද? ශේෂ පිරික්සුමේ දීලා තියෙන එක එක ගිණුම ආදායම් වියදම් වත්කම් වගකීම් ප්‍රාග්ධන හැම ගිණුමකම ශේෂ දීලා තියෙනවා. අතිරේක තොරතුරු දීලා තියෙනවා. බලන්න අතිරේක තොරතුරු. අතිරේක තොරතුරු දීලා තියෙනවා 2023 3 දිනට තොගය 6500යි. ප්‍රචාරණ වියදම් 1500යි සහ විදුලි වියදම් 650 ගෙවිය යුතුයි. දුරකථන ගාස්තු වලින් 250ක් ඉදිරි වර්ෂයට. ලීබඩුවා යන්ත්‍රෝපකරණ පිළිවෙලින් 105ක් හා 110ක් ෂෙයා කරන්නලු. නායකයන්ගෙන් 200ක් බෝල් ණය ලෙස කපා හරින්නලු. ඉතින් නායකයන්ගේ 105ක් අඩමාන ණය වෙන් කරන්න මේ අපි කරපුවා ඉගෙන ගත්තා එක ගානක දීලා. බැංකු ණය ලබා ගත්තේ 2019 4යි. අපිට අවශ්‍ය වන්නේ කියන්නේ ප්‍රශ්නේ අහන්නේ හදන්න ඕන එක. 2020 3යි 31 න අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශනය. මම රෝල් කර ආදායම් ප්‍රකාශනය. මම මේ කුඩින් ව්‍යාපාරේ නම ලිව්වේ නෑ. ඔයා ලියන්න ඕන ආනන්දගේ ව්‍යාපාරය. මං කිව්වා හැමෝම මේක හදන්න ඕනේ කියලා. හදන්න බැරි වුණත් රූල් කරලා හරි තියෙන්න ඕන. දැන් රූල් කරන්න වෙලාවක් දෙන්නේ නැහැ. ආනන්දගේ ව්‍යාපාරය. දිනේ දාන්න. කවද්ද දිනේ? ආනන්දගේ ව්‍යාපාරය කියලා දාලා දිනේ දාන්න. දිනේ මොකද්ද? 2020 3යි 31 අවසන් වර්ෂය සඳහා ඔන්න ලියලා නැති අය හදාගන්න. ලියලා නැති අය හදාගන්න උඩ ආනන්දගේ ව්‍යාපාරේ ආනන්දගේ ව්‍යාපාරේ ආනන්දගේ ව්‍යාපාරේ ආනන්දගේ ව්‍යාපාරේ ඊට යට රූලේ ලියන්න 2020 3යි 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා දෙදස් විස්සේ 3යි 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශනය
2020 3:30ක දින අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශනය. හරිද? මම රූල් කර ආදායම් ප්‍රකාශනයේ විස්තරය සහ වටිනාකම් තීරු තුනක් දාලා විකුණුම් වලට යටි ඍණ ආපසු එවුම් ඊට පාලින් ගත්තා විකුණුම් පිරිවැය මාතෘකාවක් විදියට ආරම්භක තොගය ගැනුම් වලට පාලින් රූල් 4ක් විතර ඉඳ තියාගත්තා. ඊට පස්සේ අවසාන තොගය දල ලාභය වෙනත් ආදාය. හරිද? වෙනත් ආදාය. ඊට පස්සේ පහලින් වෙනත් ආදායම් වලට ඉඳ තියලා ගත්තා පරිපාලන වියදම්. ඔරුල් 7-8ක් ඉඳ තියන්න වෙයි පරිපාලන වියදම් වලට. ඊට පස්සේ බෙදා හැරීමේ වියදම්. ඒකටත් රූල් 5ක් 7-8ක් ඉඳ තියන්න වේවි. ඊට පස්සේ මූල්‍ය වියදම්. ඊට පස්සේ වෙනත් වියදම්. මූල්‍ය වියදම් වලට රූල් 4ක් විතර වෙනත් වියදම් වලට රූල් 4ක් තිබ්බනම් ඇති. හරිද? දැන් මේක මේ දෙකට බෙදලා නැහැ මේ වෙනත් ආදායම් වලට යටි මේ දිගට පල්ලහැට එන්න ඕන එක පහලට ගන්න බෑ මට බෝඩ් එකේ ඉවරෙ මෙතනින් ඊට පස්සේ තමයි මේක ඉතුරු ටික මේ පැත්තට දෙන්නේ හරිද නැත්නම් මේක ලස්සනට එක ප්‍රකාශනයක් පාන ඊට පස්සේ ඒකේ දෙවෙනි ප්‍රශ්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය හදනකොට උඩින්ම ලියන්න ඕනේ ආනන්දගේ ව්‍යාපාරේ කලින් වගේම ආනන්දගේ ව්‍යාපාරේ හරිද ආනන්දගේ ව්‍යාපාරේ 2020 3:30ක දිනට ඇයි ප්‍රශ්නේ තියෙන්නේ මේ 2020 3:30ක දිනට අරගෙන තියෙන්නේ 2020 3:30 අවසන් වර්ෂය සඳහා මේකේ දිනට එන දාන්න දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය කියලා හරිද ඔය නෝන මාත්තුරු මයික් එක ඔෆ් කරගන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය හරිද ආනන්දගේ ව්‍යාපාරේ 2020 3:30ක දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය වෙනස හඳුනා ගන්න මේක එන්නේ 2020 3:30ක දිනෙන් අවසන් වර්ෂය සඳහා කියලා ආදායම් ප්‍රකාශනය හදන්නේ 2020 3:30ක අවසන් වර්ෂය කියන්නේ අවුරුද්දකට හදන්නේ ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් මැයි ජූනි ජූලි අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් මේ මාස 12ෙම ලැබපු ආදායම ලැබපු වියදම ඇතුළත් කරලා මේ මාස 12ෙම ලැබපු ලාභය අලාභය ගණනය කරන්න තමයි ආදායම් ප්‍රකාශනය හදන්නේ ඒකයි ඒක ලියන්නේ 12:30ක දිනෙන් අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශනය කියන්නේ හරි තරුණා මේකේ දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය දාන්නේ වත්කම් වල වටිනාකම මේක ලියන්නේ අවුරුද්ද අවසාන දිනට දෙසැම්බර් 31ට තියෙන වත්කම් දෙසැම්බර් 31ට තියෙන වගකීම් දෙසැම්බර් 31ට තියෙන ප්‍රාර්ථනා නිසා හොඳට මතක තියාගන්න හරිද රයිට්
හරි රයිට් එහෙනම් මෙහෙමයි කරන්නේ මුලින්ම ගාන හදද්දි මුලින්ම ශේෂ පිරික්සුමේ තියෙනයි මුකුත් මේක ලියන්න එපා මුලින්ම ඒ කියන්නේ ආදායම් ප්‍රකාශනයේවත් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේවත් මුලින්ම ශේෂ පිරික්සුමේ තියෙන ඒවා ලියනවද ගිහිල්ලා නෑ ඒවා ලියන්නේ නෑ හරිද කියනක තේරෙනවද ශේෂ පිරික්සුමේ තියෙන ඒවා මුලින්ම ගිහිල්ලා ආදායම් ප්‍රකාශනයේ ලියන්න එපා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ලියන්න එපා ඒක හොඳට මතක තියාගෙන ඉන්න ඕනේ ශේෂ පිරික්සුමේ තියෙන කිසිම වටිනාකම ඒක බත්කමක්ද වගකීමක්ද ප්‍රාග්ධනයක්ද ආදායමක්ද වියදමක්ද කියන එක නෙමෙයි අදාළ ඒක අදාළ නෑ මෙතෙන් ඒක ශේෂ පිරික්සුමේ තියෙන එකක් නම් නිකන් හදිසියේ දුවගෙන ගිහිල්ලා ඒක මේක ලියන්න එපා ආදායම් ප්‍රකාශනීය ආදායම මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ වත්කම මේක වගකීම් මේක එහෙම බෑ ඒ නිසා හොඳට මතක තියාගන්න පළවෙනි කාරණාව ශේෂ පිරික්සුමේ තිබෙනා වූ කිසිම අගයක් ප්‍රථමයෙන්ම ආදායම් ප්‍රකාශනයේ හෝ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ අපි සටහන් කරන්නේ නැහැ ශේෂ පිරික්සුමේ තියෙනවා ගෙනලා මේක ලියනොත් එකපාර මෙහෙම දැකපු ගමන් හරි විකුණුම් තියෙනවා කියලා ගිහිල්ලා ලියනවා ගැනුම් තියෙනවා ලියනවා නෑ එහෙම ලියන්නේ නෑ ඉවසන්න ඕන පළවෙනි එකෙන් කියන්නේ ශේෂ පිරික්සුමේ තියෙන ඒවා ලියන්න එපා එකපාර මුලින්ම ලියන්න එපා ඉවසන්න කියලා කියන්නේ ඉවසලා එන්න අතිරේක තොරතුරු වලට ඇවිල්ලා පළවෙනි අතිරේක තොරතුරෙන් පටන් ගන්න එහෙනම් මේ වගේ ගානක් මෙතනින් පස්සේ ජීවිතේ දැක්කම මුලින්ම කරන්නේ ගාන හොඳට කියවා ගන්න මම ගාන කිව්වේ ශේෂ පිරික්සුම බැලුවා ගැළපෙන ටික කියුවා මොකද කරන්න තියෙන්නේ ගාන හොඳට කියවන්න ඕන මුලින්ම ඊට පස්සේ දෙවෙනියට අතිරේක තොරතුරු එකින් එක ගලපන්න ඕනේ ගලපන විදිය මං ඉගෙනුවා මෙච්චර කාලයක් ගලපන විදිය තමයි ගණන් 86ක මුගන්නලා තියෙන්නේ ගණන් 86ක මුගන්නලා තියෙන මොකක් කරන විදියද ගලපන විදිය එනිසා ඒක ආයෙ උගන්වන්න දෙයක් නැහැ මුල් කොටස් වල හිටපු නැති අයට ඒවා ආයෙ මතක් කරගන්න දැන් අවස්ථාවක් එනවා මේවා උගන්වනකොට ඒවා අල්ලා ගන්න පුළුවන් හරිද හරි එහෙනම් එමු මාතෘකාව ගානට එමු පළවෙනි අතිරේක තොරතුරු මේවට අපි ගැළපීම් කියලා කියනවා මේවට අමතර තොරතුරු කියලා කියනවා අතිරේක තොරතුරු කියලා කියනවා මොකක් හරි කමන්නේ මොනවා හරි ඒ දීලා තියෙන්නේ පළවෙනි එක බලන්න කියවලා මොකද්ද තියෙන්නේ 2020 3:31ක දිනට 2020 3:31 කියන්නේ කවද්ද 2020 3:31 කියන්නේ අවුරුද්ද අවසානයේ 2019 4 කියන්නේ නම් අවුරුද්ද මුල දැන් මගෙන් අහන්න එපා ජනවාරි 1 වෙනිදා පටන් අරගෙන දෙසැම්බර් 30ක නේද සර් අවුරුද්දක් ඉවර වෙන්නේ ඒතර කොහොමද මේක අවුරුද්ද අවසානෙ වෙන්නේ කියලා අහන්න එපා විවහාරිකව අපේ සමාජ මිනිස්සු ලෝක මිනිස්සු විවහාරිකව ගත්තොත් පාවිච්චි කරන වර්ෂය තමයි ජනවාරි 1 වෙනිදා පටන් අරගෙන දෙසැම්බර් 31 අවසන් වන වර්ෂය විවහාරික වර්ෂයක් ඒක තේරියම හැබැයි ගිනුම් වර්ෂයක් ගිනුම්කරණය කරන අය ගිනුම් කරන වෘත්තියේ නියැලෙන අය ගිනුම් කාල පරිච්ඡේදයක් නැත්නම් ගිනුම් වර්ෂයක් ගිනුම් අවුරුද්දක් විදියට හඳුනාගන්නේ අප්‍රේල් 1 වෙනිදා පටන් අරගෙන ඊළඟ අවුරුද්දේ මාර්තු 30 ඉවර වෙන අවුරුද්ද උදාහරණ 2020 3:31ක නම් ඉවර වෙන්නේ අවුරුද්ද ඒ අවුරුද්ද පටන් ගත්තේ මීට මාස 12කට කලින් ගණන් කරලා බලන්න පිටිපස්සට 2020 3:31ක නම් අවසානය ඒක ආරම්භ වෙලා තියෙන්නේ කවද්ද 2019 4:1 එහෙනම් මේක 2019 4:1 ඉඳන් 2020 3:31 දක්වා හදන ගාන එහෙනම් මගේ දරුවනේ 2020 3:31 දවසට තොගය නැත්නම් අවසාන තොගය දෙනවා කීයද 6500යි ඒක කොහොමද ලියන්නේ ඔය 6500 මම කිව්වා කොහොමද ලියන්නේ
දැන් දීත්ව සටහන් මට අදාළ නැහැ. ගිනුම් හදන ඒවා මට අදාළ නැහැ. මට ඕනේ ආදායම් ප්‍රකාශන යෝක ලියනවද නැද්ද? ලියනවා නම් කොහෙද ලියන්නේ? ලියන්න නැත්නම් අවුලක් නැහැ උදේ. ලියන්න නැත්නම් දුක් වෙන්න එපා. ලියනවා නම් කොහෙද ලියන්නේ? මූල්‍ය තත්ත්ව ප්‍රකාශන යෝක ලියනවා නම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශන යෝක කොහෙද ලියන්නේ? තීරණය ඔයා සතුයි. ආදායම් ප්‍රකාශනය ලියනවා නම් කොහෙද ලියන්නේ? මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය ලියනවා නම් කොහෙද ලියන්නේ කියලා ඔයා තීරණය කරන්න ඕනේ. හරිද? අවසාන තොගේ මොකද කරන්නේ? ඒක කරන්නේ ආදායම් ප්‍රකාශනයේ විකුණුම් පිරිවැය හොයද්දී ආරම්භක තොගේ ගැනුම් එකතු කරලා අවසාන තොගේ කියලා තියෙනවා අඩු කරන්න. අන්න ඒ අවසාන තොගයට ලියන දෙවෙනි පේළියේ ඍණ විදියට 6500. ඒක මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වත්කම් වල මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වත්කම් වල තොගය කියලා ලියන්න පළවෙනියටම 6500. තොගය 6500. ඔන්න පළවෙනි එක ලියා ගන්න. ලියලා තියෙන අය හරි දා ගන්න. ඕවා හරිනම් අවසාන තොගේ ලියලා තියෙන තැනට හරියක් දා ගන්න හරි අය. ජංගම වත්කම් වල තොගේ කියලා ලියලා තියෙනවනම් හරියක් දා ගන්න. ප්‍රශ්න තියෙන අය අහන්න. එක පුතේ කානවා ආදායම් ප්‍රකාශනයේ තීරු දෙකෙන් හදන්න පුළුවන් නේද? ඔව්. ආදායම් ප්‍රකාශනයේ තීරු දෙකෙන් හදන්න කමක් නැහැ. ආදායම් ප්‍රකාශනයේ පේලි දෙකෙන් හදන්න. තීරු තුනක්ම ඕනේ නැහැ. මං තීරු තුනක් ගත්තේ ලේසියට කියලා දෙන්න ඕන නිසා. හරිද? හරි ප්‍රශ්න නැහැ. එහෙනම් අපි එනවා දැන් දෙවෙනි ගැළපිල්ලට. දෙවෙනි එකේ මොකද කියන්නේ? දැන් ඔන්න පළවෙනි අතිරේක තොරතුරු ඉවර වුණාම ඕන්නම් ඒ පළවෙනි එකට හරියක් දාගන්න. ඒක ඉවරයි කියලා ටියුට් එකේ පළවෙනි එකට හරියක් දාගන්න. ඒ හරියක් දාගන්න ඒක ඉවරයි කියලා. දෙවෙනි එක. ප්‍රචාරණ වියදම් 1500ක්ද විදුලි වියදම් 650ක්ද ගෙවිය යුතු වේ. මේ දෙකම ගෙවලා නැහැ. අපි මුලින්ම ප්‍රචාරණ වියදම ගැන කතා කරමු. එකක් ඉවර කරලා අනිත් එකට යන්න. ප්‍රචාරණ වියදම් 1500ක් ගෙවලා නැහැ. උපජිතයි. ගෙවලා නැහැ කියන්නේ වගකීමක්. කොහොමද හදන්නේ එතකොට? ගෙවලා නැති ප්‍රමාණය ගෙව්ව ප්‍රමාණයට එකතු වෙන්න ඕනේ. ගෙවලා නැති ප්‍රචාරණ වියදම දැනට ගෙවලා තියෙන ප්‍රමාණයට එකතු වෙන්න ඕනේ. ඒ එකතු කරපුවම තමයි මුළු වියදම හැදෙන්නේ. මම ඕගොල්ලන්ට ඉගැන්නුවා මුළු වියදම හැදෙන්නේ ගෙවූ ප්‍රමාණයට ගෙවිය යුතු ප්‍රමාණය එකතු කළාම. කොහොමද මුළු වියදම හැදෙන්නේ? ගෙවූ ප්‍රමාණයට ගෙවිය යුතු ප්‍රමාණය එකතු කළාම. එහෙනම් මෙතන ගෙවූ ප්‍රමාණය කියන්නේ කීයද? ගෙවූ ප්‍රමාණය ගැලපිල්ලේ නෑ නේද? යන්නකො ශේෂ පිරික්සුමට. බලන්න ශේෂ පිරික්සුමේ ගෙවූ ප්‍රචාරණ කියලා නැත්නම් ප්‍රචාරණ වියදම් කියලා තියෙනවද කියලා බලන්න. හර තීරුවේ කීයක් හරි දීලා. හම්බුණාද? තියෙනවා නේද?
ප්‍රචාරණ වියදම් 2550යි. එතකොට මේ මෙතන අයින් ලියන්න පාල ගෙව්ව ප්‍රමාණය 2550යි. ගෙවිය යුතු ප්‍රමාණය 1500යි. මේ දෙකම එකට එකතු කරාම එනවා මුළු වියදම 4050යි. එහෙනම් ප්‍රචාරණ වියදම් කියන මුළු ප්‍රමාණය 4050යි. ඒක ඇවිල්ලා ආදායම් ප්‍රකාශනයේ බෙදා හැරීමේ වියදම් වල ලියන්න ප්‍රචාරණ වියදම කියලා. මම නම් පළවෙනි තීරුවේ ලියන්නේ 4050යි. ප්‍රචාරණ වියදම 4050. ඔන්න ලිව්වා මුළු ප්‍රමාණය. ඒ කොහමද ගෙනාවේ? ගෙව්ව ප්‍රමාණයට ගෙවිය යුතු ප්‍රමාණය එකතු කළා. ගෙව්ව ප්‍රමාණයට ගෙවිය යුතු ප්‍රමාණය එකතු කරලා මුළු ප්‍රචාරණ වියදම ගෙනල්ලා ලියනවා වියදම විදියට. එතකොට ඊටු ටික ඒ කියන්නේ ගෙව්ව ප්‍රමාණය ලියලාද තියෙන්නේ. ගෙවිය යුතු ප්‍රමාණය ගෙවිය යුතු ප්‍රමාණය කියන්නේ වගකීම. ඒකට ද්විත්ව ස්ථානකුත් කියලා දුන්නා වියදම් හර ගෙවිය යුතු වියදම් බැර කියලා. ඒ ගෙවිය යුතු ප්‍රමාණය වගකීම අපි අදන මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට ගේන්න ජංගම වගකීම් වල ලියන්න. මේකේ පහළට එනවා මම ඉඩ නැති නිසා මේ පැත්ත ගත්තේ. ජංගම වගකීම් වල මුලින්ම ණයහිමියා ලියන්න ඉඩ තියන්න. ද්‍රවශීලතා පදනමට වගකීමක් පියවීමට ගතවන කාලය මත පදනම් ණයහිමියට ඉඩ තියලා ඊට යටින් ලියන්න මොකද්ද? උපචිත ප්‍රචාරණ කියලා. රුපියල් කීයක්ද? 1500. ඔන්න ඒකත් හරි. හරි අය හරි දාගන්න, ගෙදරින් හදපු අය අඩුපාඩු තියෙන අය හදාගන්න. නොතේරෙන ප්‍රශ්න තියෙන අය ඉන්නවා නම් අහන්න. අනේ පුතේ අනුරාධපුර දරුවෙක් හිටියා මේ පරණ පාඩම් වල නිබන්ධන ඉල්ලපු කෙනෙක්. මේ ගිය මාසේ පන්තියටද ගිය මාසෙද කොහෙද පන්තියට සම්බන්ධ වුණේ මට මතක විදියට. මේ ඒ පුතාට මැසේජ් එකක් දාගන්න බැරි වුණා මේ ප්‍රශ්නත් එක්ක. මේ ඒ පුතා අද මට මැසේජ් එකක් දාන්න. එතකොට මම එයාට මේ පරණ නිබන්ධන ගන්න විදිය ගන්න මොකද කරන්න ඕන කියලා මම එයාට කියන්නම්. ඒ මන් සර්. හරි ඒ මං කියනවා හරි. මැසේජ් එකක් දාන්නකෝ මම ඔයාලට නිබන්ධන ගන්න ඕන විදිය කියන්නම් පන්ති ඉවර වෙලා. 22 අලුතෙන් ආපු ළමයි කුරුණෑගල වේවා වාරියපොළ වේවා අනුරාධපුර වේවා. එහෙම දිගටම ඒ වැඩ ටික ඔයාලට පරණ ඒවා බලන්න ඕන නම් එහෙම මොනවා හරි උවමනාවක් තියෙනවා නම් එමෙ කියන්න ඕනේ. හොඳද? එක පුතෙක් මගෙන් ඉල්ලුවා දැන් දවස් කීපයක් මට යාව මිස් වුණා. එහෙම තියෙනවා නම් කියන්න මම උදව් කරනවා. මොකද ඕගොල්ලෝ හැමෝම ඉගෙනගෙන කැම්පස් යන්න ඕනේ. මගේ ටාගට් එක ඒක. මගේ පන්තියේ ඉන්න ළමයි කීයද? ඒ ළමයි ඔක්කොම කැම්පස් යන්න ඕනේ. මම ඒ වෙනුවෙන් තමයි උගන්වන්නේ. බලන්න අනුරාධපුර 9ට ලයිට් එනවා පව් අප්පා. බලන්න ඕගොල්ලෝ කරන්ට් එකේම යනවා එනවා වෙද්දිත් ඕගොල්ලෝ මහන්සිලා ඉගෙන ගන්න විදියට. ආඩම්බර. මම ඔක ඉතුරු ටික හදනවා එහෙනම්. ඔය විදුලි වියදම 650ක් ගෙවිය යුතුයි. හයිසිපනා ගෙවන්න ඕනනේ. බලන්න ගෙවපු විදුලි වියදම් කොච්චරක් තියෙනවද කියලා. ඒක බලන්නේ කොහොමද? ශේෂ පිරික්සුමේ හර තීරුවේ තියෙන්න ඕන විදුලිය ගෙවුව ප්‍රමාණය. හරිද? විදුලි වියදම් බලන්න කීයක්ද තියෙන්නේ? 3200 3000 නෙමෙයි 2200 2200ක් ගෙවලා තියෙනවා. තව 650ක් ගෙවිය යුතුයි. මේ හරිය ලියන්න. 2200ක් ගෙවුවා. තව 650ක් ගෙවන්න ඕනේ. ওই දෙක එකට එකතු කළාම 2850යි.
එහෙනම් ඔයාගේ ගානේ පරිපාලන වියදම් වල ලියලා තියෙන්න ඕනි විදුලි වියදම් කියලා. කීයද? 2850. විදුලි වියදම් 2850. හරිද? මුළු වියදම ගෙව්ව සහ ගෙවී යුතු දෙක එකතුව. එතකොට ගෙවී යුතු ප්‍රමාණය අර වගේම මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වගකීම් වල ලියන උපචිත විදුලිය කියලා 650. ඔතේ මේ උගන්වන පාඩමට අදාළ ප්‍රශ්න විතරක් ලයිව් ක්ලාස් එකේදී අහන්න හොඳේ. දැන් සමහර පන්ති තියෙනවානේ. ඔන්ලයින් පන්ති එක Zoom එකකින් කරගෙන ගියත් ප්‍රශ්න අහන්න දෙන්නේ නැහැ. මම එහෙම නෑ අහන්න දෙනවනේ. ඒ නිසා පන්ති කරගෙන යනකොට මේ ගානට අදාළ ඒ කරන පාඩමට අදාළ ප්‍රශ්න අහන්න. ඒතර වෙන තව ගැටලු තියෙනවනේ නිබන්ධන ගන්න ඒවා සමහර විට ටියුට් දුන්න දවසේ ගිහිල්ලා ටියුට් ගන්න බැරි වුණා. ලොකු ප්‍රශ්න තියෙනවනේ. දැන් එහෙම නිබන්ධන ගන්නකොට එහෙම ගන්න බැරි ළමයි ඉන්නවනේ. ඒගොල්ලෝ සහ ඒ යම් ගැටලු සමහර විට සමහර අයට ඉන්නවා 2023 පන්තිට සම්බන්ධ වෙලා එහෙම ඉගෙන ගන්න ඕන අය. මං කියන්නේ එහෙම ප්‍රශ්න තියෙනකොට ඒ මේ වෙලාවේ අහන්න එපා. ඒතර මට ඒවට උත්තර දෙන්න වුණොත් එහෙම මං උත්තර දුන්නොත් අර ගාන හදන කික් එක නැතුව යනවා. ඒ ගාන හදන අර පොඩි ගැම්මකනේ ගාන හදන්නේ ඒක නැතුව යනවා. උත්තර නොදුන්නම මූණ වල්ලලා ගන්නවා මාත්. ඒ නිසා ඔයාලට කරන්න තියෙන හොඳම දේ මට මැසේජ් එකක් දාන්න WhatsApp. උත්තර දෙනවා මොකද්ද කරන්න ඕනේ? පන්තිට සම්බන්ධ වෙනවා නම් කොහොමද කරගන්නේ? ගණන් හදනවා නම් ඒ ඔක්කොම මං කියනවා. ඒ නිසා එහෙම කරන්න. පාඩමට අදාළ ප්‍රශ්න තියෙනවා නම් අහමුදේ. රයිට්. ඒක ලේසි. ඔන්න ඕකත් හරි විදුලි වියදම. එහෙනම් මං එනවා තුන්වෙනි ගැළපෙල්ලට. දුරකථන ගාස්තු වලින් 250 ඉදිරි වර්ෂයට වේ. ඒ කියන්නේ ඊළඟ අවුරුද්දට. බලන්න දුරකථන ගාස්තු කීයක් ගෙවලා තියෙනවද? 1300ක් ගෙවලා. එතන දුරකථන ගාස්තු කියලා ගෙව්ව 1300න් 250ක් නේද ඊළඟ අවුරුද්දට තියෙන්නේ. මේ 1300න් 250ක් ඊළඟ අවුරුද්දට. අඩු කරලා බලන්න. 1300න් 250ක් අඩු කරන්න. 1050යි. ඔන්න ඔය 1050 තමයි දුරකථන වියදම. ඔක ලියන්න පරිපාලන වියදම් වල මේ අවුරුද්දේ නම් දුරකථන වියදම කීයද? 1050යි. දුරකථන වියදම 1050යි. හරිද? එතන මේ 250ක් ඉදිරියට ගෙවලා ඉදිරියට ගෙවුවා කියන්නේ වැඩිපුර ගෙවුවා. ඒව වත්කම්. ඒක ලියන්න ජංගම වත්කම් වල තොගේ ලියලා තොගේට යටින් ණය ගැතිය ලියලා ණය ගැතියන්ට යටින් ඍණ අඩමාන ණය වෙන් කිරීම ඉඩ තියලා එහෙම එකක් මේ ගානේ තියෙනවනේ. ඒකටත් ඉඩ තියලා ඊට යටින් ලියන්න ඉදිරියට ගෙවු දුරකථන ගාස්තු කියලා කීයද? රුපියල් 250 වත්කම විදියට. ඔන්න හදාගන්න. ප්‍රශ්නයක් අහනවා සර් උපචිත වියදම් දෙකම එකට එකතු කරලා ලියන්නද කියලා. උපචිත ප්‍රචාරණ හා විදුලිය කියලා කමක් නැහැ. කමක් නැහැ. ඔන්න හදාගන්න. හරි. හැමෝම වෙන්න ශේෂ පිරික්සුමට. ශේෂ පිරික්සුමේ අපි දැනට ගත්ත වියදම් තියෙනවනේ. ඒවට පොඩි හරියක් දාගමු. ඉන්නකො මං කියන්නේ පළවෙනි ගැළපෙල්ලට අදාළව මුකුත් ගත්තේ නැහැ නේ ශේෂ පිරික්සුමේ. හැබැයි දෙවෙනි ගැළපෙල්ලට අදාළව ප්‍රචාරණ වියදම් ගත්තා. ශේෂ පිරික්සුමේ මෙන්න මේ ප්‍රචාරණ වියදම් කියන වචනේ ගාවට පොඩි හරියක් දාගන්න. එයාව අපි ආදායම් ප්‍රකාශනයට ගත්තා. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට ගත්තා. ඒ නිසා තමයි හරියක් දාන්නේ. එහෙම ගත්ත ඒවාට හරි දානවා. ඊට පස්සේ දුරකථන ගාස්තු ගත්තා. ඒකටත් හරියක් දාගන්න. විදුලි වියදම් මේකක් ගත්තා. ඒකටත් හරියක් දාගන්න. ප්‍රචාරණ වියදම්, දුරකථන ගාස්තු, විදුලි වියදම්. ඒ තුනටම හරි දාගන්න.
හරි කියන්නේ එන්න ටොම් පත එන්න ලොකු ඒවා දාන්න ඕනේ. චූටි එකක් දාන්න පොඩි එකක්. ඔයාට S2කට පේන එකක් දාන්න. හරිද? right. ඊළඟ එකට එමු. ඊළඟට තියෙන්නේ හතරවෙනි ගැළපිල්ල ලී බඩුවා යන්ත්‍රෝපකරණ පිළිවෙලින් 105 හා 10ක් බැගින් සරල මාර්ග ක්‍රමයට ක්ෂය කළ යුතුය. 105ක් 10ක් ක්ෂය බලන්න තියෙන්නේ. ලී බඩු ඔන්න තියෙනවා 6400ක්. ඔය 6400න් 105ක් ෂේ වෙන්න. 6400ට 105 කියන්නේ කොච්චරද? 105 නේ. 6400ට 105ක් කියන්නේ කොච්චරද ළමයි? 320යි 320යි. ඔය 320 කොහමද ලියන්නේ? ඉස්සෙල්ලාම ඕක වියදම විදියට ලියන්න ඕන නේද? ෂේ වියදම් හරනේ. පරිපාලන වියදම් වල ලියන්න ලී බඩු ෂය. ලී බඩු ෂය 320යි. ලී බඩු ෂය 320යි. ඒක ලියන්න මුලින්ම. ලී බඩු ෂය 320යි. දැන් එන්න ඕන මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට. කොහොමද මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය ලියන්නේ? ජංගම නොවන වත්කම් වල වත්කම් ටික ලියන්න ඕනේ. එතකොට දැන් ලී බඩු උඩින්ම ලියන්න බෑ. හේතුව ද්‍රවශීලතා පදනමට ලියන්න ඕනේ. එහෙනම් මුලින්ම එන්න ඕන ශේෂ පිරික්සුමේ තියෙන ඉඩම්මා ගොඩනැගිලි දෙකම එකට තියෙන්නේ. නැත්නම් ඉඩම් මුලින්ම ලියන්නේ. ඉඩම්මා ගොඩනැගිලි දෙකම එකට තියෙන නිසා ගත්තා. ඊට පස්සේ යන්ත්‍ර ඊට පස්සේ ලී බඩු. අපි ලී බඩු එක අවසානික පුරවනවා පිරිවැය 6400යි. කෙනෙක් දැන් ඕකේ ඔය තුන මාරු කරලා උඩම ලී බඩු ලියලා ඇති මේ ගානේ. කමක් නැහැ. හැබැයි ආයෙ එහෙම කරන්න එපා. මතක තියාගන්න. දැන් සමුචිත ෂය කියන්න ඕනේ. සමුචිත ෂය කියන්නේ මීට කලින් ෂය කරලා තියෙනවා නම් ඒ ෂය වලට මේ 320 එකතු කරන්න ඕනේ. බලන්න ශේෂ පිරික්සුමේ ලී බඩු උපකරණ ෂය වෙන් කිරීම තියෙනවද කියලා. බැර තීරුවේ නේද තියෙන්න ඕනේ. නෑ නේද? නෑ. එහෙනම් මීට කලින් නෑ. එහෙනම් 320ම තමයි. 6400න් 320ක් අඩු කරලා ඉතුරු වන 6080 ලියන්න සුද්දාගේ නැත්තම් ධාරණාගේ තීරුවේ. ඔන්න හදා ගන්න ඕක. ඔය ටික හදා ගන්න. ප්‍රශ්න තියෙනනම් අහන්න. හරි. ප්‍රශ්න නැහැ. එහෙනම් මම මේ ශේෂ පිරික්සුමේ ලී බඩු කියන වටිනාකමට හරියක් දාගන්න වචනෙට. ලී බඩු කියන එකට හරියක් දාගන්න. ඊට පස්සේ යන්ත්‍රෝපකරණ ෂය කරන්න ඕනේ. යන්ත්‍රෝපකරණ 12110යි. 12110යි කියලා කියන්නේ 1200යි. ලියන්න මේ පරිපාලන වියදම් වලම යන්ත්‍ර ෂය
1200යි. යන්ත්‍රශය 1200යි. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ යන්ත්‍රවල පිරිවැය ලියන්න 12000යි. සමුචිත සේවලට ලියන්න 1200යි. අඩු කරලා ලියන්න 10800යි. ඔන්න එකත් හරි. සෙසපිරික්සුමේ ලී බඩු සහ යන්ත්‍ර වලට හරි දාගන්න. ඒවා ගත්තා. හරිද? ඔන්න ගැළපිලි 4ක් ඉවරයි. හරි. හදාගන්න ඔතෙන්ට එනකම්. ගැටලු තියෙන අය අහන්න, ප්‍රශ්න තියෙන අය මේ හදන ගානට අදාළව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. හදාගන්න. හරි. අපි යනවා පස්වෙනි ගැළපිල්ලට. ණය ගැතියන්ගෙන් රුපියල් 200ක් බොල් ණය ලෙස කපා හැර ඉතිරි ණය ගැතියන්ට 105ක් අඩමාන ණය වෙන් කරන්න ඕනේ. අපි කියන්නේ හානි කරන ලාභ කියලා. රයිට් පුතේ. මේ දැන් මේකේ බලන්න සේසපිරික්සුමේ ණය ගැතියෝ කීයක් ඉන්නවද? 3200යි. ඔන්නයි ඔය ඉන්න 3200 ණය ගැතියාගෙන් අඩු කරන්න බොල් ණය 200 අඩු කරාම ණය ගැතිය ඉතුරු වෙන්නේ 3000යි. 200 බොල් ණය. එතකොට ඔය බොල් ණය 200 වියදමනේ. චුට්ටක් ඉන්න. බලන්න මීට කලින් කපාහල බොල් ණය සේසපිරික්සුමේ තියෙනවද? මද ගණන් වල එහෙම තිබුණේ. එහෙම තිබුණොත් ඒ සේසපිරික්සුමේ තියෙන බොල් ණයට මේ බොල් ණය 200ක් එකතු කරලා තමයි වියදම හදන්න ඕන. බලන්න සේසපිරික්සුමේ බොල් ණය තියෙනවද? නෑ නේද? නෑ. එහෙනම් බෙදාහැරීමේ වියදම් වල ගිහිල්ලා ලියන්න බොල් ණය කීයද අපිට දීලා තියෙන්නේ 200යි. බැරි වෙලාවත් තව කීයක් හරි තිබ්බනම් සේසපිරික්සුමේ ඒ සේසපිරික්සුමේ තියෙන එකට මේ 200 එකතු කරලා තමයි බොල් ණය කියලා හදන්න ඕනේ. හරිද? බොල් ණය. එතන මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේට ණය ගැතිය යනවා. කීය දෙන්නේ ණය ගැතිය? රුපියල් 3000යි. තීර 3ක් ගත්තේ ඒකයි. 3000යි. ඔය 3000ට බලන්න ඕන 100ට කීයක්ද? 5ක්. 3000ට 100ට 5යි කියලා කියන්නේ කීයද? 150යි. 150යි. එහෙනම් මේ 3000න් අඩමාන ණය වෙන් කිරීම කියලා අඩු කරනවා 150. අඩු කළාම එන උත්තරේ ලියනවා ඊළඟ තීරුවේ 10න් 55යි 9න් එකක් 8යි 2850යි 2850යි. හරි බලන්න මේ ගානේ මීට කලින් අඩමාන ණය වෙන් කරලා තියෙනවද? එමුණොත් සේසපිරික්සුමේ තියෙන්න ඕනේ.
නෑ නේද? නෑ. එහෙනම් මේ අඩමාන ණය 150 මොකද්ද? වියදම. හැබැයි මීට කලින් වෙන් කරලා තිබ්බනම් අපිට ඌණ අඩමාන ණය හෝ අධි අඩමාන ණය බලන්න වෙන්නේ නැද්ද? බලන්න වෙන්නේ. එහෙනම් බෙද හැරීමේ වියදම් වලට එනවා අඩමාන ණය වියදම කීයද අපිට ආවේ 150යි. ඔන්න හදාගන්න ගැළපෙයි. කවුද ළමයි බනින්නේ? ගෙදරටලා බනිනවද? ඉතින් මං එහෙම මොකුත් වේගෙන් ඇදුවෙත් නෑනේ. මං ඉමීටනේ ගාන හදන්නේ. ඒ උඹලා බයින්නේ. තාමත් නැහැ දානවා. හරි හරි ගාන හදාගන්න හදිසියක් නෑ. මං ඉන්න විනාඩි 5ක් දෙන්නම් ගාන හදාගන්නකො. ඔච්චර බයින්න දෙයක් නෑනේ. බයිනවා නාය. ප්‍රශ්නයක් අහනවා බෙදෑරීමේ වියදම් වල බොල් ණය සහ අඩමාන ණය වියදම් කියලා 350ක් ලිව්වොත් හරිද කියලා. ආරි අවුලක් නැහැ. බොල් ණය 200යි අඩමාන ණය වියදම 150යි දෙක එකට එකතු කරලා 350 ලියන්නද කියලා අහන්නේ. කමක් නැහැ කමක් නැහැ. හරිද? අවසාන එක. බැංකු ණය ලබා ගත්තේ 2019 4/1. 2019 4/1 කියන්නේ අපේ අවුරුද්දේ මුලනේ. අපි ගාන හදාන්නේ 2020 3/31කටනේ. එහෙනම් අවුරුද්ද මුලට බැංකු ණය ආරම්භ තියෙන්නේ. බැංකු ණය තියෙනවා බලන්න ශේෂ පිරික්සුමේ කීයද? 25000යි. එහෙනම් බැංකු ණය කියන්නේ වගකීමක්. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම නොවන වගකීම් වල ලියන්න ඕන බැංකු ණය කියලා. 25000. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ බැංකු ණය කියලා ලියන්න ඕන ජංගම නොවන වගකීම් වල 25000. ජංගම නොවන වගකීම් වල ලියන්න ඕන කීයද? 25000 බැංකු ණය කියලා. එතකොට ඔය බැංකු ණය 25000ට පොලී බලන්න එපා 110ක් මේ අවුරුද්දට. අවුරුද්දටම ගන්න වෙනවා. 19/4කටනේ බැංකු ණය ගන්නේ. 23/30කටනේ යන්නේ. එහෙනම් 25000ට 110ක් කියලා කියන්නේ 25000ට 110ක් කියලා කියන්නේ කීයද? 2500. එන්න ණය පොලිය 2500 මූල්‍ය වියදම් වල ලියනවා. ණය පොලී 2500යි. ණය පොලී 2500යි. ණය පොලී 2500යි. බලන්න ශේෂ පිරික්සුමේ ඔය ණය පොලියෙන් කීයක් ගෙවලා තියෙනවද? අවුරුද්දට ණය පොලී 2500යි. බලන්න ශේෂ පිරික්සුමේ ගෙවූ ණය පොලී තියෙනවද කියලා. නෑ නේද? නෑනේ. මට නම් පෙවුන්නේ නෑ. ඒ කියන්නේ 7-5ක්වත් ගෙවලා තියෙනවද? ණය පොලී ගෙවලා නෑ ඔක්කොම ගෙවි යුතුයි. එහෙනම් ජංගම වගකීම් වලට එනවා තව එකක් උපචිත ණය පොලී කීයක්ද? රුපියල් 2500ක්. උපචිත ණය පොලී 2500යි. ගෙවලා නැහැ ගෙවි යුතුයි කියලා කියන්නේ. හරි. ඔන්න ගැළපෙලි පහ ඉවරයි. ඔය ගැළපෙලි පහට අදාළව තියෙන වැඩ ටික ඉවර කරගන්න. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න ගානේ. අඩුපාඩු තියෙන අය හදාගන්න.
බැංකු ණය පොලි උපචිතයි කියලා කොහොමද හොයන්නේ? ඒක කොහොමද එහෙම කියන්නේ කියලා අහන්න. නෑ මේමයි. දැන් අපි 25000ට 110ක් බලපුවම ණය පොලි 2500ක් ගෙවන්න එපයි මේ අවුරුද්දට. ඉතින් මේ අවුරුද්දට ණය පොලි ගෙවුවා නම් මුදල් බැර කරලා ණය පොලි කියලා ගිණුමකට හර වෙන්න ඕන. ඉතින් එහෙම ණය පොලි කියලා ගිණුමකට හර වුණා නම් අපිට දීලා තියෙන සේස පිරික්සුමේ හර තීරුවේ අනිවාර්යයෙන්ම ණය පොලි කියලා තියෙන්නම ඕනේ. එහෙම ගෙවුවා නම් තියෙන්න බෑ ණය පොලි කියලා. ඉතින් එහෙම ගෙවලා නැහැ. ගෙවලා නැති නිසා තමයි ණය පොලි කියලා සේස පිරික්සුමේ නැත්තේ. ඒතර අපි දන්නවා අවුරුද්දට ණය පොලිය 2500යි. ගෙවලා නැහැ ඒකයි සේස පිරික්සුමේ නැත්තේ. එහෙනම් අපිට තේරෙනවා ඒ ණය පොලි ඔක්කොම ගෙවිය යුතුයි කියලා. අන්න එහෙම තමයි අර උපචිත ණය පොලිය නැත්නම් ගෙවී යුතු ණය පොලිය කියන එක හොයාගන්න. හරිද? හරි. පුතේ ඔන්න ඔහොමයි ගාන හදන්නේ. කොහොමද? ගාන රූල් කරලා මුලින්ම අතිරේක තොරතුරු නැත්නම් මේ ගැළපීම් කියන ඒවා ඉවර කරන්න ඕන. ඔන්න ගැළපීම් 5 ඉවර කළා. ඉවර කරලා අපි එනවා අපේ ගානේ ශේෂ පිරික්සුමේ උඩ ඉඳන් පහළට එකින් එක. පළවෙනි එක ගන්නවා ගැනුම්. ඒක මේකේ ලියන්න ඕන කොයිද ආදායම් ප්‍රකාශනයේද මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේද ලියන්න ඕන කියලා බැලුවා. ලියන්න ඕන. බලන්න පළවෙනි එක ගැනුම් 28000. ඒක ලියන්න ඕන ආදායම් ප්‍රකාශනයේ විකුණුම් පිරිවැය හොයන තැන ආරම්භක තොගයට යටින් ගැනුම් කියලා පළවෙනි තීරුවේ මම ලියනවා 28000. ඔන්න ඔයත් ලියා ගන්න. ගැනුම් 28000යි. ගැනුම් 28000යි. ඊට පස්සේ තියෙනවා ආරම්භක තොගය. කීයද ආරම්භක තොගය තියෙන්නේ? 2019 4යි 1 දිනට කියන ආරම්භක තොගය 3500යි. ඒකත් ගන්නවා විකුණුම් පිළිවෙලෙම ආරම්භක තොගය. හැබැයි මම ගන්නේ දෙවෙනි තීරුවට 3500. ඔයා තීරු ගත්ත විදිහට තමයි තීරණය වෙන්නේ. තීරු 3ක් ගත්ත කෙනා 3500 ලියන්න ඕන දෙවෙනි තීරුව. තීරු 2ක් ගත්ත කෙනා අනිවාර්යයෙන්ම දෙවෙනි තීරුව ඔක ලියලා තියෙනවා. ආරම්භක තොගයත් ගැනුමුත් එතරම් ලියලා ඇති. කෙසේ හෝ ඔය තීරු 3ක් ගන්න එක ලේසි ගණන් හදන්න හොඳේ. ගණන් හදන්න ලේසි තීරු 3ක් ගන්න එක. ඒකයි පේලි 3ක් අරන් උගන්නන්නේ. ඊට පස්සේ තියෙන්නේ විකුණුම් 54000. ඒක ලියලා නෑනේ. ආදායම් ප්‍රකාශනයේ උඩම තුන්වෙනි තීරුවේ ලියනවා විකුණුම් 54000. ඔන්න ලියා ගන්න එක. විකුණුම් 54000. හරිද? ඊට පස්සේ ඊළඟට තියෙන්නේ ණයගැතියෝ 3200. අපි ණයගැතියෝ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ලියලා තියෙන්නේ නිවැරදි කරලා. ඒ නිසා මේ ණයගැතිය ගන්න බෑ. ඊට පස්සේ තියෙනවා ණය හිමියෝ 10700. ඒක මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වගකීම් වල ලියන්න ඕනේ. ණය හිමියෝ 10700. 10යි 700. ණය හිමියෝ 10යි 700යි. ණය හිමියෝ 10යි 700යි. ඊළඟට තියෙන්නේ මොකද්ද? ආපසු එවුම් විකුණුම් වලින් අඩු වෙන්න ඕනේ. ආදායම් ප්‍රකාශනයේ විකුණුම් 54000ට යටින් ලියන්න ආපසු එවුම් ඍණ වරහන් ඇතුලේ 1200යි.
ආපසු 1200යි. ඊට පස්සේ තියෙනවා ආපසු යවුම් 800. ඒක ගැනුම් වලට යටින් අඩු කරන්න ඕනේ. හැබැයි ගැනුම් වලට තව එකතු කරන්න මොනවා හරි තියෙනවා නම් එකතු කරන්න ඉඩ තියලා මේ පහලින් ගන්නවා මං ආපසු යවුම් කියලා. කීයක්ද? 800 ඍණ. ඔන්න හදාගන්න ඔතෙන්ට එනකම් ගැටලු ප්‍රශ්න තියෙනම් අහන්න. හදාගන්න ඔතෙන්ට එනකම් හදිසියක් නැහැ. පළවෙනි ගාන නිසායි මම මේ හිමීට යන්නේ. හරිද? ආපසු යවුම් වලට පහලින් තියෙනවා මොකද්ද? ගෙන ඒමේ කුලි. ගේන්න ගියපු වියදම මොනවද ගේන්නේ? භාණ්ඩ ගැනුම්. එහෙනම් මේ ගෙනීමේ කුලි 1600 ගැනුම් වලට එකතු කරන්න ඕනේ. ගෙන ඒමේ කුලි ගැනුම් වලට පහලින් එකතු කරන්න 28000ට 1600යි. ගෙනීමේ කුලි 1600යි. ගෙනීමේ කුලි ගැනුම් වලට යටින් එකතු කරන්න 1600. හරිද? ඊට පස්සේ තියෙනවා මොකද්ද? ප්‍රචාරණ වියදම්. අපි ඒක ගත්තනේ බෙදා හැරීමේ වියදම් වලට. එළියලා තියෙන්නේ. දුරකථන ගාස්තු. ඒකත් අපි ගත්තනේ පරිපාලන වියදම් වලට. විදුලි වියදම ඒකත් අපි ගත්තා. විකුණුම් වියදම ඒක එන්න ඕනේ බෙදා හැරීමේ වියදම් වලට. විකුණුම් වියදම් විකුණුම් වියදම් 3000ක් එන්න ඕනේ බෙදා හැරීමේ වියදම් වලට. 3000යි. ඔන්න බෙදා හැරීමේ වියදම් වලට. සියයට 10 බැංකු ණයත් ලිව්වා. ඊට පස්සේ ලී බඩු සේස පිරික්සුමේ ඒකත් ලිව්වා. යන්ත්‍ර උපකරණ ඒකත් ලිව්වා. ලී බඩු යන්ත්‍ර උපකරණ ඊට පස්සේ ඉඩම්මා ගොඩනැගිලි ඒකත් ලිව්වේ නෑ. 265000 පිරිවැය. සමුචිත සය නැහැ. සුද්දාගේ 265000යි. ගාන දහස් සංඛ්‍යා හදන්න පුරුදු වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. මොකද ඊළඟ ගාන 88 වෙනි ගාන ඉඳන් මම හදන්නේ දහස් සංඛ්‍යා වලට. ඒ නිසා ඔයාටත් අනිවාර්යෙන් දහස් සංඛ්‍යා වලට පුරුදු වෙන්නම වෙනවා. right. ඊට පස්සේ බැංකු ගාස්තු. ඒ කියන්නේ මූල්‍ය වියදමක්. බැංකු ගාස්තු රුපියල් 300යි. ඊට පස්සේ දුන් වට්ටම් ඒක බෙදා හැරීමේ වියදම් වලට එනවා. දුන් වට්ටම් 200යි. ඊට පස්සේ ලද වට්ටම් වෙනවා වෙනත් ආදායම් වලට. ලද වට්ටම් වෙනවා වෙනත් ආදායම් වලට 300ක් දෙවෙනි තීරුව. වරිපනම් පරිපාලන වියදම් වලට අරගෙන නැතිව විතරයි එතකොට මේ ගන්නෙ නේද? 650. වැටුප් පරිපාලන වියදම් වලට 4200. මුදල් පාලන කියන්නේ මුදල්. ඒක මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේද. සුළු මුදලුත් තියනවා දෙකම.
මුලින්ම මන් ලියන්නේ සුළු මුදල්. කීයද 500යි. ඊට පස්සේ මුදල් පාලන කියන එක කීයද 11000යි. අවසානට තියෙනවා ප්‍රාග්ධනය 256000යි. ඒක ආරම්භක ප්‍රාග්ධනයේ විදියට ලියනවා 256000. ඔය ටික හදාගන්න. හරිද? හරි. දැන් මෙන්න මේක කරන්න ඕනේ. දැන් ඔය ඔක්කොම ලියලා ඉවරයි නිසේස පිරික්සුමේ. මොකොත් ඉතුරු උන්නේ නැහැනේ. ගැළපිලිත් ඉවරයි, ශේෂ පිරික්සුමේ ඒවත් ඉවරයි. හරිද? දැන් කරන්න තියෙන්නේ මෙච්චරයි. දැන් කරන්න ඕනේ ආදායම් ප්‍රකාශනයෙන් ඉස්සෙල්ලාම ලාභ හොයන්න. කොහොමද හොයන්නේ? පේලි ඉවර කරන්න. පළවෙනි පේලියේ ගැනුම් එකතු වුණාම ගෙනීමේ කුලී 29600යි 800ක් අඩු වෙන්න ඕනේ. අඩු වෙලා උත්තර එනවා මේ පැත්තට. ඔයසි 8800යි. ඊට පස්සේ පළවෙනි තීරුවේ තව පහලට යනකොට පරිපාලන වියදම් හම්බ වෙනවා 0.5යි 10යි 12යි 12යි 5යි 17න් 7 දැම්ම එකක් ඉතුරුයි 8යි 1යි 9යි 9යි 3යි 12යි 12යි 2යි 14යි 14යි 6යි 20යි 20යි 2යි 22න් 2 දැම්ම දෙකක් ඉතුරුයි 2යි 2යි 4යි 4යි 1යි 5යි 5යි 1යි 6යි 6යි 4යි 10යි පුතේ පරිපාලන වියදම් 10270ද එකතු කරපුවයි කියන්න බලන්න පරිපාලන වියදම් 10270ද බෙදාහැරීමේ වියදම් 0යි 5යි 5යි 10න් බිඳුව දැම්ම එකක් ඉතුරුයි 2යි 1යි 3යි 1යි 4යි 4යි 2යි 6යි 4යි 3යි 7යි බෙදාහැරීම වියදම් 7600ද මූල්‍ය වියදම් 2800යි ඒක අහන්න දෙයක් නැහැ නේ මූල්‍ය වියදම් වෙනත් වියදම් නැහැ එහෙනම් පළවෙනි තීරුව එකතු කරලා ඉවරයි දැන් දෙවෙනි තීරුව ආරම්භක තොගයට 28800 එකතු වුණාම 32300න් අඩු වෙන්න ඕන 6500ක් අඩු වුණාම එනවා උත්තරයක් විකුණුම් පිළිවෙල විදිහට ඊළඟ තීරුවට 0යි 13න් 5ක් 8යි 13න් 5ක් 8යි 11න් 6ක් 5යි 25800ක් විකුණුම් පිළිවෙල 25800යි නේද? හරි. වෙනත් ආදායම් වල එකතුව ගන්නවා ඊළඟ තීරුවට ආදායම විදියට 300ක් උඩින් එන දල ලාභයට එකතු කරන්න.
ඊට පස්සේ දෙවෙනි තීරුවේ තව පහලට එනකොට තියෙන්නේ මේ වියදම් 4 වර්ගයයි. ඒක එකතුව ගන්නවා ඊළඟ තීරුවට මුළු වියදම විදියට බලන්න එකතු කරලා 0යි 7යි 2යි 6යි 8යි 8යි 16න් 6 දැම්මා එකක් ඉතුරුයි 7යි 1යි 8යි 2යි 10න් බිඳුව දැම්මා එකක් ඉතුරුයි 1යි 1යි 2යි පුතේ මුළු වියදම් ආවේ 20670ද අහන්න කලින් ඔව් කියලා දාලා හොඳයි ඊට පස්සේ තුන්වෙනි තීරුව උඩම විකුණුම් වලින් ආපසු අඩු කරන්න ඕනනේ 10න් 2ක් 8යි 3න් 1ක් 2යි 52800න් 25800ක් අඩු කරන්න 8න් 8ක් බිඳුවයි 12න් 5ක් 7යි 4න් 2ක් 2යි 27000යි දල ලාභය පුතේ දල ලාභය 27000ද ඔව් වෙනත් ආදායම් 300 එකතු කළාම 27300යි මුළු ආදායම 27300යි ඒකෙන් 20670ක් ඊට යට තියෙන අඩු කරන්න වියදම් වල එකතුව ඒක අඩු කරන්න එතකොට එනවා සුද්ධ ලාභය බිඳුවයි 10න් 7ක් 3යි 10න් 7ක් 3යි නේ ඔව් 12න් 6ක් 6යි 6න් බිඳුවක් 6යි 6630ද හරි ඔන්න ආදායම් ප්‍රකාශනයේ වැඩ ඉවර කරගන්න ගැටලු ප්‍රශ්න තියෙන අය අහන්න මොනවා හරි ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න බලන්න බැංකු ගාස්තු මූල්‍ය තත්ත්වයට එන්නේ නැහැ පුතේ. බැංකු ගාස්තු කියන්නේ වියදමක්. ඒ වියදම මූල්‍ය වියදම් වල ලියනවා. එච්චරයි. ඒ බැංකු ගාස්තු කියන වියදම මූල්‍ය තත්ත්වයට එන්නේ නැහැ. මොකද ඒක වියදමක් නේ. හරිද? right. ඔන්න ඔය සුද්ධ ලාභේ දැන් අරගෙන යන්න ඕනේ. ඒවා හිමි අයිතිකාරයා ගාව. කාටද අයිති? අයිතිකරුට ප්‍රාග්ධනයට. අරන් ගිහිල්ලා මෙන්න මේ ආරම්භක ප්‍රාග්ධනයට පහලින් එකතු කරන්න සුද්ධ ලාභය ඊට සුද්ධ ලාභය 6630යි. එකතු කරලා එන උත්තර ඊළඟ තීරුවට ගන්න අවසාන ප්‍රාග්ධනයේ විදිහට
2,62,630ක් එනවා. 2,62,630යි නේද අවසාන ප්‍රාග්ධනය. හරි. 2,62,630යි අවසාන ප්‍රාග්ධනය. ඒකත් හරි. දැන් එනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ පිළිවෙලට. පළවෙනි පේළිය එකතු කරන්න ඕනේ. පහලට එකතු කරනවා 400යි. දෙලක්ෂ 83,400යි. 2,83,400යි. මේක එකතු කරලා තියෙන අනිත් එක පළවෙනි එක. ඒක අඩු කරලා මෙහෙට ගත්තේ හරියි. ඉරි දෙක උදාන ඉවරයි කියලා. ඊට පස්සේ සමුචිත සය වල එකතු වෙනවා 20යි 1,520යි. මේ ටික එකතු වෙනවා 2,81,880ද 2,81,880ද ඒකට යටින් ඉදි ගන්නෙ නෑ. ඒ තමා ජංගම නොවන වත්කම් වල අවසාන එකතුව. 2,81,880 තමා ජංගම නොවන වත්කම් වල අවසාන එකතුව. ඔයාට පේපර් එක ඇහුවොත් බහුවර්ණ පේපර් එක ජංගම නොවන වත්කම් වල අවසාන වටිනාකම කීයද කියලා ඒක තමයි උත්තරේ. ඊට පස්සේ ජංගම වත්කම් වල එකතුව ගන්නවා. මේ දෙවෙනි තීරුවේ තියෙන ජංගම වත්කම්. තුන්වෙනි තීරුවට ගමු. 5 5 10 බිඳු දැන් එකක් ඉතුරුයි. 5 1යි 6යි 6යි 8යි 14යි 14යි 2යි 16යි 16යි 5යි 21කින් එක දැම්මා. දෙකක් ඉතුරුයි. 6යි 2යි 8යි 8යි 2යි 10යි 10යි 1යි 11යි 11,100 දාවේ ජංගම වත්කම් 11,100ද 21,100යි. එහෙමත් කියනවා. බලන්න. එහෙම වෙන්නේ නැති අනිවාර්යයෙන්ම. මේ මෙතන 11,000 තියෙනකොට එන්නේ විදියක් නැහැ නේ 11,000. ඉස්සුවක් ඇතයි. 5යි 5යි 10යි විදුත මේකක් ඉතුරුයි 5යි 1යි 6යි 8යි 14යි 2යි 14යි 2යි 16යි 5යි 21කින් එක දැම්ම දෙකක් ඉතුරුයි. 2යි 6යි 8යි 8යි 2යි 10යි 10යි 1යි 11න් එක දැම්ම එකක් ඉතුරුයි 1 1යි 2යි 21,100යි නේ 21,100යි. හරි. මේ ජංගම නොවන වත්කමට ජංගම වත්කම එකතු කරාම මුළු වත්කම එනවා 80යි 8යි 1යි 9යි 1යි 1යි 2යි 8යි 2යි 10න් බිඳුව දැම්මා 2යි 1යි 3යි මුළු වත්කම ඉන්නේ 302යි 980ද 3,02,980යි නේ. හරි. අවසාන ප්‍රාර්ථනයට මේ වගකීම් දෙකත් එකතු වෙන්න. ජංගම නොවන 25,000 ජංගම වල එකතුව ගන්න. බිඳුවයි 5යි 7යි 5යි 12යි 12යි 6යි 18යි 18යි 5යි 23න් 3 දැම්ම දෙකක් ඉතුරුයි 2යි 1යි 3යි 3යි 2යි 5න් 5 3යි 2යි 5න් 5 දැම්ම 5න් 5 කියන 5න දාන්න 15,350ද ජංගම වගකීම් 15,350යි. හරි. එහෙනම් මේ අවසාන ප්‍රාර්ථනයේට ජංගම නොවන වගකීම් සහ ජංගම වගකීම් එකතු කරන්න. අර මූල්‍ය ශේෂ මේ සමීකරණ ගානක් වගේ සමීකරණ සමාන වෙන්න. මේ 3,02,980ම ලැබෙන්න. 5 3 8යි. ඒක නම් හරි. 6යි 3යි 9යි. යාන්තම් 980 ආවා. එහෙම තමයි ටික ටික සතුටු වෙන්නේ. 2යි 5යි 7යි 7යි 5යි 12න් 2 දැම්මා. හරි ඒක සතුටුයි එකක් ඉතුරුයි. 6යි 1යි 7යි
7යි 2යි 9යි 9යි 1යි 10න් බිඳුව දැම්ම එකක් ඉතුරුයි 2යි 1යි 3යි 3,2980ට ගාන සමාන වෙනවා. අපි අදන හැම ගානක්ම මේව සමාන වෙන්න. උසස් පෙළ විභාගයේ A level paper එකේ අපිට මේ වගේ ගානක් දීලා කියනවා හදන්න කියලා තනියෙන්. අවසානයේ ওই දෙක සමාන නම් එතරම් දන්නවා මට ඒකක් එනවද නැද්ද කියලා. සමාන නැත්තම් එන්නේ නැහැ. ඕක හරියයි අත උස්සන්නකෝ. සමහර අය ගෙදරින් තනියම හැදුවා ඕක. මට ප්‍රශ්නයක් නෑ ඒක හරි වැරදුනා කියලා කිසි අවුලක් නෑ. උදේ මං අහන්නේ නිකන් ඉතින්. හරි අය ඉන්න පුළුවන්. ගොඩක් ඉන්නවා. ඇති මං එහෙම බලාපොරොත්තු නෑ හොඳයි. රයිට්. හරි ආන්නකෝ මං අදට මෙතනින් නතර කරනවා වගේ නීලං ගාන හදන්න බෑ ඉතින්. ඒක ආදරන තව උඩ පෑයකට වඩා යනවා. හෙට පන්තියේ තියෙනවා. එච්චරයි කියන්න ඕනේ. හෙට පන්තියේ තියෙනවා. හදපු නැති අය ඊළඟ ගණන් දෙකම හදන්න. හෙට පන්තියේ ගණන් දෙකම හදනවා. හරිද? රයිට්. එහෙනම් ඔතනින් වැඩේ නතර කරමු. WhatsApp group එකට සම්බන්ධ වෙන්න. අර පන්ති ගාස්තු ගෙවපුවා ඊට අදාළ විස්තරේ වන්න කුරුණෑගල. නිබන්ධන ගන්න බැරි වුණු වාරිපොල් ළමයි ඉන්නවා නම් මැසේජ් එකක් දාන්න. හරි. එහෙනම් ඔතනින් නතර කරමු. හැමෝටම ආයිබුවන්. උත්සරණයි ජය වේවා.